දීඝණුවේ ලෝහ ඔක්සිකරණ අංක පරිවර්තන right ඔක්සිකරණ අංක පරිවර්තන. ඒ කියන්නේ අපි මෙතනදී කතා කරන්නේ මේ දීඝණුවේ ලෝහ වලට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවන් තියෙනවානේ. ඒ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවන්ට අනුරූපව විවිධ ඔක්සිකරණ අවස්ථාවන් වලට එක ඔක්සිකරණ අවස්ථාවක් සිට තව ඔක්සිකරණ අවස්ථාවකට ගමන් කිරීම ගැන තමයි මෙතනදී කතා කරන්නේ. හරි නේද? අපි ඉස්සර මේකෙදී වැනේඩියම් සම්බන්ධවත් කතා කරා. හරි නේද? වැනේඩියම් සම්බන්ධවත් අපි ඉස්සර කතා කරා. හැබැයි දැන් වැනේඩියම් සම්බන්ධව සාකච්ඡා කරන්නේ නැහැ. මම වැනේඩියම් සම්බන්ධව නම් මම කලින් අවුරුදු වල නම් සාකච්ඡා කරා. මොකද ඒ කියන්නේ තවත් අනවශ්‍ය දෙයක් ඒ කියන්නේ නිකන් අනවශ්‍ය විදිහට තවදුරටත් පාඩම් කරන්න තව කොටස් ටිකක් මාතෘකා ටිකක් විෂය කරුණු ටිකක් ඔයාලට ගොඩ ගහන්න අවශ්‍ය නැහැනේ නේද? එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා හිතෙන නිසා තමයි ඒකත් ඕනේ නැහැ කියලා අයින් කරන්න හිතුවේ. මොකද විභාගෙට එන්නේ නැහැනේ වැනේඩියම් ගැන. වැනේඩියම් ගැනත් විභාගෙට එන්නේ නැහැ. හරි නේද? එතකොට අපි හිතමුකෝ කොයි මොහොතක හරි විෂය නිර්දේශයක් හරි වෙනසක් වෙලා මොන හරි දැනුම් දුන්නොත් වැනේඩියම් සම්බන්ධවත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ කියලා වැනේඩියම් සම්බන්ධ කොටසක් කරන්න පුළුවන්. නමුත් තීරණය කරේ හිතුවේ නිකන් පාඩම් කරන්න නිකන් බොරුවට පොත ගොඩ ගහ ගන්න අවශ්‍ය නැහැ. අපිට සිලබස් එකේ තියෙන ටික විෂය නිර්දේශයේ තියෙන ටික හොඳට පාඩම් කරගත්තාම හොඳට ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. හරි නේද? හොඳට පත්‍ර මේ හොඳට ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්නත් පුළුවන්. ඒ නිසා ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා. right? හොඳටම ප්‍රමාණවත් වෙනවා. right. මාත්‍රිකාව එතකොට දීඝණුවේ ලෝහවල ඔක්සිකරණාංක පරිවර්තන අපි ඉස්සල්ලාම කතා කරමු අනුමාත්‍රිකාව ලියා ගන්න ක්‍රෝමියම් වල ඔක්සිකරණාංක පරිවර්තන क्रोमियम वल ऑक्सीकरण अंक परिवर्तन क्रोमियम वल ऑक्सीकरणांक परिवर्तन क्रोमियम वल ऑक्सीकरणांक परिवर्तन वलदी हरने पुते क्रोमियम वल ऑक्सीकरणांक परिवर्तन वलदी අපි පටන් ගමු क्रोमियम සාමාන්‍යයෙන් දහණයෙන් ලබා ගන්න පුළුවන් ඊට වඩා වෙනත් ක්‍රම වලින් ලබා ගන්න පුළුවන් අපේ නිසා දහණය ගැන වැඩි කියන්නේ නැතුව क्रोमियम වල සාමාන්‍යයෙන් සුලභව හමු වෙනවා ඔක්සයිඩේ විදිහට Cr2O3 क्रोमिक ऑक्साइड तमा हम वेन्ने या आविल्ला कोल पाट राइट क्रोमिक ऑक्साइड कोल पाट यानी क्रोमियम वल सुलभवम हमुवन ऑक्साइड वनुये सुलभवम हमुवन ऑक्साइड वनुये Cr2O3 वन अतर Cr2O3 වන අතර එය කොළ පැහැති ඝන සංයෝගයක් වේ. ඒක ඇවිල්ලා අපි කියනවා පුතේ කොළ පාට ඝන සංයෝගයක්. හරි ක්‍රෝමියම් වල කොළ පාට ඝන සංයෝගයක් තමයි Cr2O3. ක්‍රෝමියම් වල ධන 3 ඔක්සිකරණ අවස්ථාවේ ඔක්සයිඩය Cr2O3 කොළ පැහැති ඝන සංයෝගය. හරි නේද? කොළ පැහැති ඝන සංයෝගයක් Cr2O3 වෙනවා. පැහැදිලිද හැමෝටම? තේරෙනව නේද? අපි මෙතන ඉඳන් ක්‍රෝමියම් ගැන කතා කරගෙන ආවොත් හැබැයි අපිට සුලභවම ක්‍රෝමියම් හම්බ වෙන්න මෙන්න මේ Cr2O3 විදිහට නෙමෙයි. අමතරව දැනගන්න Cr2O3 ගැන කිව්වට ක්‍රෝමියම් අපිට සුලභවම විද්‍යාගාරයේදී හම්බ වෙන්නේ පුතේ. right? විද්‍යාගාරයේදී සුලභවම ක්‍රෝමියම් හම්බ වෙන්නේ ක්‍රෝමයට සහ හරි නේද? ක්‍රෝමයට සහ ඩයික්‍රෝමයට විදිහට. මේ ක්‍රෝමයට
කහ පාටයි ඩයික්‍රෝමේට ඇවිල්ලා තැඹිලි පාට. right? ක්‍රෝමේට කහ පාටයි ඩයික්‍රෝමේට තැඹිලි පාට. කියන්නේ නමුත් විද්‍යාගාරයේදී සුලභවම හමුවන ක්‍රෝමියම් අන්තර්ගත සංයෝග බොහොමයක් ක්‍රෝමේට හෝ ඩයික්‍රෝමේට ආකාරයෙන් හමු වේ. ක්‍රෝමේට හෝ ඩයික්‍රෝමේට ආකාරයෙන් හමු වේ. හරි මතක තියාගන්න ඕනේ. අපිට විද්‍යාගාරයේදී ක්‍රෝමියම් අඩංගු සංයෝග බොහොමයක් හමු වෙන්නේ ක්‍රෝමේට එහෙම නැත්නම් ඩයික්‍රෝමේට. ක්‍රෝමේට කහ පාටයි ඩයික්‍රෝමේට සාමාන්‍යයෙන් තැඹිලි පාටයි. ක්‍රෝමේට ලවන කහ පාටයි ඩයික්‍රෝමේට ලවන තැඹිලි පාටයි. දැන් සාමාන්‍යයෙන් ක්‍රෝමේට ලවන කහ පැහැති වන අතර ක්‍රෝමේට් ලවන කහ පැහැති වන අතර ක්‍රෝමේට් ලවන කහ පැහැති වන අතර ඩයික්‍රෝමේට් ලවන තැඹිලි පැහැති වේ. ක්‍රෝමේට් ලවන කහ පාටයි ඩයික්‍රෝමේට් ලවන තැඹිලි පහටයි. හැබැයි ඔයාලට මම මේක උගන්වලා තියෙනවා කියා දීලා තියෙනවා. බොහොම විශේෂ ඩයික්‍රෝමේට්ලා දෙන්නෙක් ඉන්නවනේ. කවුද විශේෂ ඩයික්‍රෝමේට් දෙන්න? මතකද ඔයාලට? විශේෂ ඩයික්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. කාටද මතකයේ විශේෂ ඩයික්‍රෝමේට් දෙක? ළමයි විශේෂ ඩයික්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. කවුද විශේෂිත ඩයික්‍රෝමේට් දෙන්න? කාටද මතකයි? sorry ඩයික්‍රෝමේට් නෙමෙයි. විශේෂිත ක්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. විශේෂිත ක්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. කවුද විශේෂිත ක්‍රෝමේට් දෙන්න? මතකද? සාමාන්‍යයෙන් ක්‍රෝමේට කහ පාටයිනේ. විශේෂිත ක්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. කවුද විශේෂිත ක්‍රෝමේට් දෙන්න? මතකද ඔයාලට? අමෝනියම් ක්‍රෝමේට් නෑ. වර්ණය අතින් විශේෂිත ක්‍රෝමේට් කවුද? වර්ණය අතින් විශේෂිත ක්‍රෝමේට් ලෙඩ් ක්‍රෝමේට් නෑ. මතක් කරන්න බලන්න. වර්ණය අතින් විශේෂිත ක්‍රෝමේට මොනවද? ලෙඩ් ක්‍රෝමේට් උත් නෙමෙයි. මම ඔයාලට උගන්වපු එක හොයන්න. නෑ වැරදි. තාම මතක නෑ කාටවත්. විශේෂිත ක්‍රෝමේට්ලා දෙන්නෙක් ඉන්නවා. සාමාන්‍යයෙන් ක්‍රෝමේට කහ පාටයි රතු පාට ක්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. රතු පාට ක්‍රෝමේට් දෙන්නෙක් ඉන්නවා. කවුද? හරි. සඳුන් හරි එක්කෙනෙක්.
නෑ CrO2Cl2 ක්‍රෝමේට් නෙමෙයි මේ කවිදු ක්‍රෝමයිල් ක්ලෝරයිඩ් එයත් රතු පාටයි තමයි. එයත් රතු පාටයි තමයි ඒ ක්‍රෝමයිල් ක්ලෝරයිඩ්. ක්‍රෝමේට් සයුනිත් හරි එක්කෙනෙක් හරි සඳුන් හරි සයුනි හරි දෙන්නෙක් ඉන්න. කවුද? මතකද මේ? මතකද මේ? ඈලම මතකද මේ ක්‍රෝමේට් දෙන්න? මතකද සිල්වර් ක්‍රෝමේට් මර්කියුරස් ක්‍රෝමේට් රතු පාටයි වෙන විශේෂ ක්‍රෝමේට් දෙන්න. සාමාන්‍ය ක්‍රෝමේට් කහ පාට තමයි. හැබැයි මෙන්න මේ දෙන්න රතු පාටයි. හරි ඒවා විශේෂයෙන් මතක තියාගන්න. හරිද? මෙන්නට මතකයි වගේ නිකන් සද්ද නැතුව ඉන්නකොට හිතා ගන්න පුළුවන්. හරි? ඒවා විශේෂ දේවල් ඒවා එතකොට මතක තියාගන්න ඕනේ. හරි. සාමාන්‍යයෙන් ක්‍රෝමේට කහ පාටයි ඩයික්‍රෝමේට තැඹිලි පාට උනාට ක්‍රෝමේට දෙන්නෙක් ඉන්නවා විශේෂ. හරි නේද? යටින් තරුවක් දාලා එහෙනම් කමන්නේ අපි ආපහු ලියාගමු. යන්න නමුත් silver chromate Ag2CrO4 silver chromate saha mercurous chromate රතු පැහැති වේ. mercurous chromate රතු පැහැති වේ. ඕන වෙනවා ඉස්සරහට. හරි. ඕවා ඉස්සරහට ඕන වෙනවා. හරි. ඔන්න ක්‍රෝමේට ඩයික්‍රෝමේට. මේ ජලීය ද්‍රාවණයකදී මේ ක්‍රෝමේට සහ ඩයික්‍රෝමේට පුතේ මොන හරි අපි කියමු ජලීය ද්‍රාවණයක ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් ඇත්තටම සමතුලිතයක පවතින. ක්‍රෝමේට් තියෙන හොඳට අහගන්න මම මේ කියන්නේ යන්නේ හරිම වැදගත්. ක්‍රෝමේට් තියෙන ද්‍රාවණයක ඇත්තටම ගත්තොත් 100% ක්‍රෝමේට් නෙවෙයි තියෙන්නේ. හැබැයි ඩයික්‍රෝමේට් ද්‍රාවණයක් ගත්තොත් 100% ඩයික්‍රෝමේට්ම නෙමෙයි තියෙන්නේ. මොකද හේතුව ජලීය ද්‍රාවණයක ක්‍රෝමේට් සහ ඩයික්‍රෝමේට් අයන අතර මෙන්න මේ වගේ සමතුලිතතාවයක් පවතිනවා. මෙන්න මේ වගේ සමතුලිතතාවය. හරිද? ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් බවටත් ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් බවටත් වෙන සමතුලිතතාවයක් තමයි පවතින්නේ. right? ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් වෙන ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වෙන සමතුලිතතාවයක් තියෙනවා. මෙන්න මේ නිසා අපිට ඕනම වෙලාවක ක්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් කරන්නත් ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමේට් කරන්නත් පුළුවන් මාධ්‍යයේ ස්වභාවය අනුව. right? අපි මෙන්න මේ විදිහට ලියමු. सामान्य जलीय द्रावणयक क्रोमेट अयन सह डाइक्रोमेट अयन अतर समतुलितතාවයක් පවතී. එබැවින් මාධ්‍යයේ ආම්ලික හෝ බාෂ්මික ස්වභාවය අනුව
මාධ්‍යයේ ආම්ලික හෝ භාෂ්මික ස්වභාවය අනුව ආම්ලික හෝ භාෂ්මික ස්වභාවය අනුව ක්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් බවටත් ක්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් බවටත් ඩයික්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමේට් බවටත් ක්‍රෝමේට් අයන ඩයික්‍රෝමේට් බවටත් ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමේට් බවටත් පත් කළ හැක. හරිද? පැහැදිලිද මේ කියන එක? තර මාධ්‍යයේ ස්වභාවයත් එක්ක අපිට ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් කරන්න පුළුවන්, ඩයික්‍රෝමේට් ක්‍රෝමේට් කරන්න පුළුවන්. දැන් මේවා ඔයාලගේ ප්‍රැක්ටිකල් සෙෂන් වල අපි කරනවා. මේ සියල්ල කරනවා. සංගත සංකීර්ණ ටික කරනවා. මේ ඔක්සිකරණ අංක පරිවර්තන, ආම්ලික මාධ්‍ය භාෂ්මික කිරීම මේ ඔක්කොම ටික කරනවා. හරි නේද? ඔයාලගේ ප්‍රැක්ටිකල් සෙෂන් එක ලබන මාසේ ඔයාලගේ ප්‍රැක්ටිකල් සෙෂන් එක D ගොනුව. අනුමාපනයේ නෙමේ ලබන මාසේ ප්‍රැක්ටිකල් සෙෂන් එක D ගොනුවේ ප්‍රැක්ටිකල් සියල්ල ඒ විදිහට ලෑස්ති කරනවා. හරි නේද? D ගොනුවේ ප්‍රැක්ටිකල් සියල්ල ඒ විදිහට ලෑස්ති කරනවා. right? හරි. එතකොට කොහොමද මේවා වෙන්නේ? right? අපි ගමු. මෙන්න මේ ක්‍රෝමේට් ගෙන් අපි පටන් ගමු. ක්‍රෝමේට් අයන. හරි නේද? අපි ක්‍රෝමේට් ගෙන් පටන් ගමු පුතේ. මේ ක්‍රෝමේට් කියන අයනය භාෂ්මික මාධ්‍යයේදී තමා ස්ථායි වෙන්නේ. ක්‍රෝමේට් කියන අයනය CrO4 කියන කහපාට එක්කෙනා ස්ථායි වෙන්නේ පුතේ භාෂ්මික මාධ්‍යයේ. අපි ඒ විදිහට ලියලා පටන් ගමු කියන්න. කහපැහැති ක්‍රෝමේට් අයන ස්ථායි වනුයේ කහපැහැති ක්‍රෝමේට් අයන ස්ථායි වනුයේ භාෂ්මික මාධ්‍යයේදී වේ. කහපාට ක්‍රෝමේට් අයන ස්ථායි වෙන්නේ භාෂ්මික මාධ්‍යයේදී. භාෂ්මික මාධ්‍යයේදී වේ. කහපැහැති ක්‍රෝමේට් අයන ස්ථායි වනුයේ භාෂ්මික මාධ්‍යයේදී වේ. එම නිසා කහපැහැති ක්‍රෝමේට් අයන අඩංගු ද්‍රාවණයකට කහපැහැති ක්‍රෝමේට් අයන අඩංගු ද්‍රාවණයකට කහපැහැති ක්‍රෝමේට් අයන අඩංගු ද්‍රාවණයකට අම්ලයක් එකතු කර මේ H ධන වලින් නිරූපණය කරලා තියෙන්නේ අම්ලයක් කියන එක. මේ H ධන වලින් නිරූපණය කරලා තියෙන්නේ අම්ලයක් කියන එක. අම්ලයක් එකතු කළ විට එය ඩයික්‍රෝමේට් බවට පත් වෙමින් අම්ලයක් එකතු කරාම ක්‍රෝමේට් ටික ඩයික්‍රෝමේට් වෙනවා. ඩයික්‍රෝමේට් බවට පත් වෙමින් කහපැහැති ද්‍රාවණය
තැඹිලි පැහැයට හැරි. කහ පැහැති ද්‍රාවණය තැඹිලි පැහැයට හැරෙනවා. තේරෙනවද කියන එක? කහ පාට ක්‍රෝමේට් ස්ථායි වෙන්නේ භාෂ්මික මාධ්‍යයේ. ඒ හින්දා ඔයාලා හිතන්නකෝ මෙහෙම බීකරයකට ක්‍රෝමේට් ටිකක් ගන්නවා කහ පාට. ඒකට එකතු කරනවා අම්ලයක්. HCl හරි සල්ෆියුරික් හරි කමන්නේ මොන හරි කමන්නේ අම්ලයක් එකතු කරනවා. ඒ අම්ලය එකතු කරාට පස්සේ අර ක්‍රෝමේට් ටික ඩයික්‍රෝමේට් බවට කෙලින්මපත් වෙනවා. ක්‍රෝමේට් ටික ඩයික්‍රෝමේට් බවට කෙලින්මපත් වෙනවා. ක්‍රෝමේට් ටික ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. ඇයි? මාධ්‍ය ආම්ලික වෙන නිසා. මොකද ක්‍රෝමේට් අයන ආම්ලික මාධ්‍යයේදී අස්ථායි ඒක ඩයික්‍රෝමේට් ස්ථායි ආකාරයේ වන ඩයික්‍රෝමේට් බවට පත් වෙනවා. එතකොට කහ පාට ද්‍රාවණය තැඹිලි පාට වෙනවා. අපි මෙන්න මේ ප්‍රතික්‍රියාව ලියාගමු පුතේ. මේ ප්‍රතික්‍රියාව ලියාගමු. එතකොට ඔන්න ඔය අපි කතා කරේ ක්‍රෝමේට් ගැන. දැන් අපි ඩයික්‍රෝමේට් ගැන කියමුකෝ. ඩයික්‍රෝමේට් ගත්තාම පුතේ ඩයික්‍රෝමේට් අයන ස්ථායි වෙන්නේ ආම්ලික මාධ්‍යයෙන්. ඒකයි මේ ආම්ලික කරාම තැඹිලි පාට ඩයික්‍රෝමේට් උනේ. අපි යාගෙන මේ විදිහට ලියමු. ඩයික්‍රෝමේට් අයන නැත්නම් තැඹිලි පැහැති ඩයික්‍රෝමේට් අයන තැඹිලි පැහැති ඩයික්‍රෝමේට් අයන ස්ථායි වනුයේ ආම්ලික මාධ්‍යයේදී වේ. ස්ථායි වනුයේ ආම්ලික මාධ්‍යයේදී වේ. ආම්ලික මාධ්‍යයේදී වේ. එම නිසා තැඹිලි පැහැති ඩයික්‍රෝමේට් අඩංගු ද්‍රාවණයකට භස්මයක් එකතු කර භාෂ්මික කළහොත් භස්මයක් එකතු කර භාෂ්මික කළහොත් එය ක්‍රෝමේට් බවට පත් වෙමින් එය පහත පරිදි ක්‍රෝමේට් බවට පත් වෙමින් කහ පැහැයට හැරේ. හරිද? මේකට භස්මයක් එකතු කරොත් හරි මේකට භස්මයක් එකතු කරොත් මෙන්න මේ ඩයික්‍රෝමේට් අයන
ක්‍රෝමේට් බවට පත් වෙනවා මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක් වෙලා. right මේ විදිහේ ප්‍රතික්‍රියාවක් වෙලා ඩයික්‍රෝමේට් අයන ක්‍රෝමේට් බවට පත් වෙනවා. right අපි ඒකත් ලියාගමු පුතේ ප්‍රතික්‍රියාව. ඔන්න ක්‍රෝමේට් සහ ඩයික්‍රෝමේට් ගැන ඔය අපි ඉගෙන ගමු. හරි. පැහැදිලිද කියන එක ළමයි? right. එතකොට ඔන්න ක්‍රෝමේට් ඩයික්‍රෝමේට්. දැන් අපි මෙතනදී කතා කරන්නේ පුතේ ඔක්සිකරණාංක පරිවර්තන කියලා නේද? හැබැයි මතක තියාගන්න මේ ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වල මෙන්න මේ පරිවර්තනයේදී මේ ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකයේ කිසිදු වෙනසක් වෙන්නේ නැහැ. මොකද හේතුව ක්‍රෝමේට් සහ ඩයික්‍රෝමේට් කියන දෙකේදීම ක්‍රෝමියම් ඉන්නේ ධන 6 ඔක්සිකරණ අවස්ථාවෙම නිසා. ඉහත ක්‍රෝමේට ඩයික්‍රෝමේට පරිවර්තනවලදී ඉහත ක්‍රෝමේට ඩයික්‍රෝමේට පරිවර්තනවලදී ක්‍රෝමියම් වල ඔක්සිකරණ අංකයෙහි ක්‍රෝමියම් වල ඔක්සිකරණ අංකයෙහි වෙනසක් සිදු නොවේ. ඒකත් මතක තියාගන්න. ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් පරිවර්තනයේදී පුතේ ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකයේ වෙනසක් වෙන්නේ නැහැ. එකම ඔක්සිකරණාංකය තමයි අවස්ථා දෙකේදීම තියෙන්නේ. අවස්ථා දෙකේදීම තියෙන්නේ එකම ඔක්සිකරණාංකය. හරි. ඊගාවට. දැන් ගොඩාක් වෙලාවට අපි ප්‍රතික්‍රියාවලදී නම් භාවිතා කරන්නේ මෙන්න මේ ඩයික්‍රෝමේට් කියන එක. ඒ කියන්නේ මොකද ගොඩාක් ප්‍රතික්‍රියා අපි කරන්නේ ආම්ලික මාධ්‍යයේදී සාමාන්‍යයෙන් අපි රසායන විද්‍යාවේදී බාෂ්මික මාධ්‍යයේදී බොහොම අඩු ප්‍රතික්‍රියා ප්‍රමාණයක් තමයි වෙන්නේ. කරන්නේ නැහැ කියලා එකක් නෑ. බොහොම අඩු ප්‍රතික්‍රියා ප්‍රමාණයක් තමයි වෙන්නේ. right? ඊට පස්සේ මේක අපි කතා කරන්නේ ක්‍රෝමේට් අවක්ෂේප ගැන කතා කරනවා. මෙන්න මේ ඩයික්‍රෝමේට විශේෂයෙන් මේ ඩයික්‍රෝමේට ආම්ලික මාධ්‍යයේ තියෙන ඩයික්‍රෝමේට මතක තියාගන්න හොඳ ඔක්සිකාරක. හරි නේද? හොඳ ඔක්සිකාරක. ඒ කියන්නේ යාට පුළුවන් තව කෙනෙක්ව ඔක්සිකරණය කරවන්න. මේ තව කෙනෙක්ව ඔක්සිකරණය කරන එකේදී මේ ක්‍රෝමේට ඔක්සිහරණය වෙනවා ක්‍රෝමියම් ධන 3 අයන බවට. ක්‍රෝමියම් ධන 3 අයන බවට ක්‍රෝමේට ඔක්සිහරණය වෙනවා. එතකොට ඒකට භාවිතා කරන්න පුළුවන්. මෙන්න මේ ඕනෑම එක්කෙනෙක්ව ඔක්සිකරණය කරන්න පුළුවන්. එතකොට මේවට අදාළ ප්‍රතික්‍රියා ටික P ගොනුවේ තියෙනවා. හරිද? මේ ප්‍රතික්‍රියා මේ ඩයික්‍රෝමේට H2O2 එක, ඩයික්‍රෝමේට SO2 එක, ඩයික්‍රෝමේට H2O2 එක ආම්ලික, ඩයික්‍රෝමේට H2S එක මේවට අදාළ සියලුම ප්‍රතික්‍රියා ඔයාලට P ගොනුවේ තියෙනවා. දැන් අපිට යන්න ඕනේ නැහැ. ඔහොම ලියාගත්තාම ඇති. right? ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් හොඳ ඔක්සිකාරකයක් වේ. ආම්ලික මාධ්‍යයේදී ඩයික්‍රෝමේට් හොඳ ඔක්සිකාරකයක් වේ. ඒක ඊටාම හොඳ ඔක්සිකාරකයක්.
හොඳ ඔක්සි කාරකයක් වේ. එම නිසා SO2, H2O2, H2S, ඔය විදිහට ගොඩාක් ලියන්න පුළුවන්. හරිද? ඔය තුන විතරක් නෙමෙයි. හරිද? ඩයික්‍රෝමේට් ඔක්සිකරණය කරන්න පුළුවන් ඒවා තියෙනවා. හරිද? අපි දැන් කතා කරොත් දැන් මේ කතා කරපු SO2. එහෙම නැත්නම් H2O2 එහෙම පුළුවන්. ඊට පස්සේ H2S එහෙම පුළුවන්. Fe ධන දෙක එහෙම පුළුවන්. ඔය විතර ගොඩාක් අපිට දෙන්න පුළුවන්. මේ ඩයික්‍රෝමේට් ඔක්සිකරණය කරන්න පුළුවන්. NO2 ඍණ ඔක්සිකරණය කරවන්න පුළුවන්. right? ඔය වගේ. එකක් දෙකක් නෙමෙයි මේ වගේ. හරි ලියාගන්න. SO2, H2O2, H2S, H2S, H2O නෙමෙයි H2S, Fe ධන දෙක ඊට පස්සේ NO2 ඍණ එම නිසා SO2, H2O2, H2S, Fe ධන දෙක NO2 ඍණ ආදිය ඔක්සිකරණය කරවමින් ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධන තුන බවට ඔක්සිහරණය වන අතර එහිදී තැඹිලි පැහැය කොළ පැහැයට හැරේ. එහිදී තැඹිලි පැහැය හරණයද ඩයික්‍රෝමේට් වලින් මේවා ඔක්සිකරණය කරනවා. එතකොට ඒ වෑදී එක එක ඒවා හැදෙනවා. SO2 සල්ෆේට්, H2O2, H2O හරි ඒ විදිහට එක එක ඒවාට H2O2 O2 වලට H2S සල්ෆ වලට Fe ධන දෙක Fe ධන තුන වලට NO2 ඍණ NO3 ඍණ වලට එහෙම ඔක්සිකරණය කරනකොට ඩයික්‍රෝමේට් ඔක්සිහරණය වෙනවා පුතේ ක්‍රෝමියම් ධන තුනට. එතකොට තැඹිලි පාට කොළ පාටට පරිවර්තනය වෙනවා. තැඹිලි පාට කොළ පැහැයට හැරෙනවා. ඕක ඇඳ ගන්න පුතේ. ඕක ඇඳ ගන්න.
ඩයික්‍රෝමේට් වල ඔක්සිකාරක ගුණ. එතකොට ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධන 3 කරගන්න පුළුවන්. ඩයික්‍රෝමේට් ක්‍රෝමියම් ධන 3 කරගන්න පුළුවන්. right? ඊට පස්සේ ඊගාඩ් ලියුම් ලියන්න. දැන් ඒක නිසා දැන් ඔය තියෙන ඔක්සිකරණාංකය ධන 6 ඉඳන් පල්ලෙහාට ඇවිල්ලානේ. නේද? දැන් ක්‍රෝමියම් වල ඔක්සිකරණාංකය ධන 6 ඉඳන් පල්ලෙහාට ඇවිල්ලා දැන් අපි ඊගාවට කතා කරමු ධන 6 ඉඳන් ධන 3ට පල්ලෙහාට ඇවිල්ලා අපි ඊගාවට කතා කරමු ධන 3 ඉඳන් උඩට ගෙනියන්න පුළුවන් නේද? හරි ධන 3 ඉඳන් උඩට ගෙනියන්න පුළුවන් කියන්නේ. කොළපැහැති ක්‍රෝමියම් ධන 3 අයන කොළපැහැති ක්‍රෝමියම් ධන 3 අයන ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ක්‍රෝමේට් බවට ධන 6 ඔක්සිකරණ අවස්ථාවේ ක්‍රෝමේට් බවට ඔක්සිකරණය කිරීම සඳහා මේක වෙන පාට පෑනකින් ලියාගත්තත් හොඳයි පුතේ වෙන පාට පෑනකින් ලියාගත්තත් හොඳයි ශාරීය මාධ්‍යයේ H2O2 ශාරීය මාධ්‍යයේ H2O2 භාවිතා කළ හැක ශාරීය මාධ්‍යයේදී H2O2 භාවිතා කළ හැක එවිට කොළ ඇලයිරක් දම් මොකද හේතුව ඔයාලා දන්නවා ක්‍රෝමියම් ධන 3 සමහර අවස්ථා කියන්නේ උදාසීන අවස්ථාව තිබ්බොත් ක්‍රෝමියම් ධන 3 දම් පාටයි ඒවා කියා දීලා තියෙන්නේ මේක ආම්ලික වෙලා තිබ්බොත් කොළ පාටයි ක්‍රෝමියම් ධන 3 ක්‍රෝමියම් ධන 3 කොළ පාට වෙන්නත් පුළුවන් දම් පාට වෙන්නත් පුළුවන් එහිදී කොළ ඇලයිරක් දම් පැහැයෙන් ඇති ක්‍රෝමියම් ධන 3 අයන කොළ හෝ දම් පැහැයෙන් නැති ක්‍රෝමියම් ධන 3 අයන ක්‍රෝමේට් බවට ඔක්සිකරණය වීමෙන් කහ පැහැයට හැරේ ක්‍රෝමේට් බවට ඔක්සිකරණය වෙලා කහ පාටට හැරෙනවා රයිට් මෙන්න මේ තුලිත ප්‍රතික්‍රියාව ලියා ගන්න වර්ණවත් ඔක්සිකරණාංකත් එක්ක මේ මෑත කාලයේ වැඩියෙන්ම විභාගයට අහපු ප්‍රතික්‍රියා වලින් එකක් තමයි මේක ලියා ගන්නකො ඕක ගැන තව විස්තර ටිකක් කියන්න තියෙනවා ඕක ලියා ගන්නකො ඉස්සල්ලාම මේකට ශාරීය ලියන ගමන් මහගන්න ශාරීය H2O2 විතරද ගන්න පුළුවන් කියලා අහනවා නෑ තව තියෙන ඔය PbO2 වගේ ඒවත් පුළුවන් නමුත් ඔයාලට විෂය නිර්දේශයේදී අපි කතා කරන්නේ ශාරීය H2O2 ගැන හරි සිලබස් එකේදී අපි කතා කරන්නේ ශාරීය H2O2 ගැන
ශහාර ප්‍රශ්නයක් අහලා තිනවා මට පැහැදිලි නෑ ඔය ස්ක්‍රීන් එකේ වගේ ඩයික්‍රෝමේට් කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ මේ විදිහට ක්‍රෝමියම් ධන තුන එකපාරට ඩයික්‍රෝමේට් කරන්න පුළුවන්ද කියලා දහන්නේ ශහාර. ඔව් සෝරි. එතන පොඩි මේ වගන්තියේ පොඩි දෝෂයක්. ඒක වගන්තියේ දෝෂයක්. ඩයික්‍රෝමේට් කරන්න බෑ. ක්‍රෝමේට් කරන්නේ හරිද? එතන පොඩි මේ printing mistake typing mistake එකක් ඇතර තියෙනවා. මෙතන ඩයික්‍රෝමේට් නෙමෙයි ක්‍රෝමේට්. ක්‍රෝමේට් බවට හරිනේද? ශාරීය H2O. හරිද ළමයි? ලියාගෙන ඉවරයි නේද? බලන්න මේ මෙතනදී විශේෂය තමයි මේ මෙන්න මෙහෙම එකක් නේ. දැන් මෙතන තියෙනවා ආම්ලික H2O2 වලින් ධන 6 ධන 3ට ගේනවා. ශාරීය H2O2 වලින් ධන 3 ධන 6ට ගේනවා. පේනවද ඔයාලා? අර ධන 6 දී නම් එකම නෙමෙයි තියෙන්නේ. හරි? ධන 6 දී නම් එකම නෙමෙයි තියෙන්නේ පොඩි වෙනසක් තියෙනවා. ආම්ලික H2O2 වලින් ධන 6 ධන 3ට ගේනකොට ශාරීය H2O2 වලින් ධන 3 ධන 6ට ගේනවා. අර මෙතරදී ධන 6 ඩයික්‍රෝමේට් මෙතරදී ධන 6 ක්‍රෝමේට් ඒක චූටි එතන විතරයි චූටි වෙනසකට තියෙන්නේ. නැත්නම් ඔක්සිකරණාංක වෙනස ගත්තොත් H2O2 වලට අදාළ මාධ්‍ය අණුව ඔක්සිකාරක සහ ඔක්සිහාරක දෙකම ලැබිලා තියෙනවා. ආම්ලික මාධ්‍යයේදී මෙතනදී ආම්ලික මාධ්‍යයේදී H2O2 දැන් ඩයික්‍රෝමේට් ඔක්සි කාරකය වෙනකොට H2O2 ඔක්සිහාරකය වෙන්නේ නේද? දැන් මෙයා ඔක්සිකාරකයනේ. ඔක්සිකාරකය මෙයා. එතකොට මෙයාලා මොකද වෙන්න ඕනේ? ඔක්සි හාරකය වෙන්න. දැන් මෙතනදී මෙයා ඔක්සි කරණය වෙනවා. එතකොට මෙයා ඔක්සි හාරකය. එතකොට මෙයා ඇවිල්ලා ඔක්සි කාරකය. බලන්න මේ ඩයික්‍රෝමේට් කියන එක නම් මෙතනදී ඔක්සි හාරක, මෙතනදී ඔක්සි කාරක. එහෙම වෙන්නේ. ඒ නිසා එකම සංරචකයේ වුණත් අදාළ මාධ්‍ය අණුව ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. එකම සංරචකයේ තමයි. හැබැයි අදාළ මාධ්‍ය අණුව ක්‍රියා කරන ආකාරය වෙනස් වෙනවා. ඒකත් අවබෝධ කරගන්න ඕනේ ඔයාලා නිසි ආකාරයට. හරි. හොඳට නිසි ආකාරව ඒක ඔයාලා අවබෝධ කරගන්න ඕනේ. ඒක හරියට වැදගත්. හරි. ඔය අපි කතා කරේ බොහොම සරලව ක්‍රෝමියම් ගැන. හරි. බොහොම සරලව ක්‍රෝමියම් ගැන තමයි ඔය කතා කරන්නේ. පැහැදිලිද තේරුණාද කියන්නේ? පැහැදිලිද තේරුණාද? ළමයි හරිද පුතේ පැහැදිලිද තේරුණාද? ක්‍රෝමියම් බොහොම චුට්ටයිනේ මතක තියාගන්න තියෙන්නේ. ওই ටික මතක තියාගත්තාම හොඳටම ප්‍රමාණවත්. හරිද? බොහොම ටිකයි තියෙන්නේ ওই ටික. දැන් ක්‍රෝමියම් වල සංගත සංකීර්ණ ටික තියෙනවා ওই ටික තියෙනවා. ඒතකොට ක්‍රෝමියම් එච්චර මතක තියාගන්න. හරි ලේසි. රයිට් අපි ඊට පස්සේ කතා කරමු කියන්නේ මැන්ගනස් වල ඔක්සිකරණාංක පරිවර්තන. රයිට්? මැන්ගනස් වල ඔක්සිකරණාංක පරිවර්තන. යාද මැන්ගනස් ගත්තාම පුතේ අපි එයාගේ ඔක්සයිඩය ගැන ඉස්සල්ලාම කිව්වොත් හරිද? මැන්ගනස් වලට කතා කරද්දී ඉස්සල්ලාම එයාගේ ඔක්සයිඩය කිව්වොත් මැන්ගනස් වල සාමාන්‍යයෙන් බොහොම සුලභවම හමු වන ඔක්සයිඩය තමයි මැන්ගනස් ඩයොක්සයිඩ්. එයා මෙන්න මේ වගේ කළු තුඹුරු පාටක් වෙන්නේ. ඒක කළු තුඹුරුම තමයි වචනේ. හරිද? කළු තුඹුරු, රතු තුඹුරු නෙමෙයි කළු තුඹුරු. හරි? මොකද ඕකට රතු දුඹුරු කියලා සමහර ළමයි කියනවා. සමහර ළමයි අපිට පේපර් බලද්දී හම්බ වෙලා තියෙනවා. සමහර ළමයි ලියලා තියෙනවා. රතු දුඹුරු කිව්වට මැංගනස් ඩයොක්සයිඩ් වලට ලකුණු දෙන්නේ නැහැ. ඒකයි මේක විශේෂයෙන් මෙතනදී මෙහෙම මතක් කරලා යන්නේ. ස්වභාවයේ හමුවන මැංගනස් අඩංගු සුලභම ඔක්සයිඩය
manganese dioxide MnO2 වන අතර manganese dioxide වන අතර ඒ කළුදුමුරු පැහැති වේ. ඒ කළුදුමුරු පැහැති වේ. මැන්ගනස් වල අපිට හමු වන සුලභම ඔක්සයිඩ් ඒ තමයි මැන්ගනස් ඩයොක්සයිඩ් කළුදුමුරු පාට. එයා ඇවිල්ලා කළුදුමුරු පාට. හරි? එයා ඇවිල්ලා කළුදුමුරු පාට. හරි. ඊට පස්සේ හැබැයි ඒ ඔක්සයිඩ් ඒක වුණාට අපිට මැන්ගනස් වල සංයෝග ගත්තාම manganese වල සංයෝග ගත්තාම පුතේ සුලභවම අපිට හම්බ වෙන්නේ permanganate. MnO4 ඉන potassium permanganate, sodium permanganate. ඒ ආදී ලෙස permanganate තමයි අපිට manganese වල සුලභවම හම්බ වන සංයෝග manganese වල permanganate. right? මේ permanganate ඔයාලා දන්නවා මේ permanganate දම් පාට. හරිද? මේ permanganate දම් පාට කියන්නේ නමුත් මැන්ගනීස් වල සුලභවම හමු වන සංයෝග වනුයේ permanganate වේ. manganese වල සුලභවම හමු වන සංයෝග permanganate. sodium permanganate, potassium permanganate ඒ ආදී ලෙස permanganate තමයි manganese වල අපිට සුලභවම හමු වෙන්නේ. එය දම් පැහැති වේ. සාමාන්‍යයෙන් permanganate දම් පාට. ඝන අවස්ථාවේදී එය කලින් සටහනේ චූටි සංශෝධනයක් කරගමු. එය ජලීය ද්‍රාවණයේදී දම් පැහැති වේ. එයා ජලීය ද්‍රාවණයේදී දම් පැහැති වේ. ඝන අවස්ථාවේදී අලු පැහැයට හුරු කළු පැහැයක් වෙනවා. අලු පැහැයට හුරු කළු පැහැයක්. අලු පාටට හුරු කළු පාටක් වගේ වෙනවා ඝන අවස්ථාවේ. අලු පැහැයට හුරු කළු පැහැයක් වෙනවා. ඒ කියන්නේ අර ඝන අවස්ථාවේදී එහෙම දම් පාට එහෙම පේන්නේ නැහැ. හරිද? ඝන අවස්ථාවේදී පුතේ දම් පාට වගේ එකක් පේන්නේ නැහැ. ඒක නිකන් අලු පාටට හුරු කළු පාටක් වගේ තමයි පේන්නේ. හරි? දම් පාටක් වගේ එකක් ඝන අවස්ථාවේදී එහෙම පේන්නේ නැහැ යා. මේක ජලයේදී කරාම තමයි හරි ලස්සන තද දම් පාටක්. හරිද? මේක පොඩි දම් පාටක් නෙමෙයි තද දම් පාටක් වෙන්නේ. මෙන්න මේ permanganate අයන ඊටාම ප්‍රබල ඔක්සිකාරක. ඉහළ ඔක්සිකාරක තමයි permanganate. ඒතර permanganate එකක් පුළුවන් අර විදිහටම කතා කරපුව SO2, H2O2, H2S, ferrous අයන, iodide අයන, nitrite අයන එකක් දෙකක් නේ මම ඔය කිහිපයක් විතරයි ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ. ආම්ලික මාධ්‍යයේදී මෙයාලට ඉතාම ඉහළ ඔක්සිකාරක ගුණ පෙන්නනවා. එතකොට ඔය SO2, H2O2 ඒ වගේ සංයෝගලයිස්ට් ලියලා තියෙන ඕවා ඔක්සිකරණය කරවන්න පුළුවන්. හරිද? එතකොට යාට ඒවා ඔක්සිකරණය කරනකොට මොකද වෙන්නේ මේ කියන permanganate ඔක්සිහරණය වෙනවා ධන දෙකට. එතන මේ ධන දෙකට ඔක්සිහරණය වෙනකොට ඔයාලා දන්නවා මේක ලාරෝස නැත්තම්
අවර්ණ හරිද සමහර තැන්වල මේක ලාරෝස තියෙනවා සමහර අවස්ථාවල අවර්ණ තියෙනවා මොකද ලාරෝස එච්චර පේන්නේ නැහැ ඒකයි හේතුව හරිම වර්ණය ලාරෝස තමයි නමුත් ඉතින් පේන්නේ නැති නිසා ඒකට අවර්ණ කියලා ලිව්වත් කියලා වරදක් නැහැ හරි වරදක් නැහැ ආම්ලික මාධ්‍යයේදී permanganate අයන ප්‍රබල ඔක්සිකාරක ලක්ෂණ පෙන්වනවා ප්‍රබල ඔක්සිකාරක ලක්ෂණ පෙන්වනවා එහිදී SO2 H2O2 H2S Fe ධන දෙක I ඍණ NO2 ඍණ ඔහොම කොට ලියන්න පුළුවන් හරිද NO2 ඍණ ආදිය ඔක්සිකරණය කරන අතර ඒ වගේ ඒවා ඔක්සිකරණය කරන අතර permanganate Mn ධන දෙකට ඔක්සිහරණය වේ. permanganate Mn ධන දෙකට ඔක්සිහරණය වේ. ලියගන්න. ලියගන්න පුතේ. permanganate ඉතාම ප්‍රබල ඔක්සිකාරකයක් එයාට පුළුවන් මෙන්න මේ වගේ මේ ලියලා තියෙන පහ විතරක් නෙමෙයි හරිද? උඩ ඒවා තියෙනවා permanganate වලින් ඔක්සිකරණය කරන්න පුළුවන් මහා ගොඩක් තියෙනවා. ඒ නිකන් සුලභවම හමු වෙන කීපයක් විතරයි ඔය දුන්නේ. right සුලභවම හමු වෙන කීපයක් විතරයි ඔය දුන්නේ. right හරි ඊගත. දැන් මේ permanganate අයන ගත්තාම පුතේ එයා
ස්ථායි වෙන්නේ ආම්ලික මාධ්‍යය. දැන් අර ක්‍රෝමේට් ඩයික්‍රෝමේට් වලට කිව්වා වගේ පර්මැංගනේට්ටක් තියෙනවා විශේෂත්වයක්. මොකද්ද? පර්මැංගනේට් අයන ස්ථායි වෙන්නේ පුතේ ආම්ලික මාධ්‍යය. ඒතර පර්මැංගනේට් අයන ආම්ලික මාධ්‍යයේදී ස්ථායි නම් මේකට භස්මයක් එකතු කරොත් ප්‍රබල භස්මයක්. හැබැයි ප්‍රබල භස්මයක් එකතු කරන්න ඕනේ. නිකන් තනුක භස්මයක් වගේ එකතු කරාට නම් මේක ඔයාලට ඒ තරම් දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. ප්‍රබල භස්මයක් වැඩිපුර එකතු කරන්න ඕනේ. ප්‍රබල භස්මයක් මේ විදිහට එකතු කරාම කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ එකක් එකතු කරාට පස්සේ මෙයාට පුළුවන් ඒ OH- අයන ඔක්සිකරණය කරවන්න. හරිද? කියන්නේ මෙයා ප්‍රබල ඔක්සිකාරකයක්නේ. ඒ භාෂ්මික මාධ්‍යයට අදාළ OH- අයන ඔක්සිකරණය කිරීමේ හැකියාව මෙයාට තියෙනවා. හැබැයි එතකොට OH- අයන ඔක්සිකරණය වෙනකොට මෙතනදී පර්මැංගනේට් ඔක්සිහරණය වෙනවා කොළ පාට මැංගනේට් බවට. කොළ පාට මැංගනේට්. මොකද හේතුව මෙයා භාෂ්මික මාධ්‍යයේදී ස්ථායි. පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී ස්ථායි. පර්මැංගනේට් භාෂ්මික මාධ්‍යයේදී මෙයා අස්ථායි නිසා භාෂ්මික මාධ්‍යයේදී මෙන්න මෙයා ස්ථායි අවස්ථාවකටපත් වෙනවා. ස්ථායි අවස්ථාවකටපත් වෙනවා භාෂ්මික මාධ්‍යය. හරි. මොකද පර්මැංගනේට්ට වඩා මැංගනේට් භාෂ්මික මාධ්‍යයේදී ස්ථායි. හැබැයි එතනදී ඔක්සිකරණ අංක පරිවර්තනයකුත් වෙනවා. අර ඩයික්‍රෝමේට් වලදී අපි කියවනේ මේ ඔක්සිකරණ අංක පරිවර්තනයක් උන්නේ නැහැ කියලා. මෙතනදී වෙනවා. හරි නේද? මෙතනදී වෙනවා. right? අපි ලියන්න. පර්මැංගනේට් අයන ස්ථායි වනුයේ ආම්ලික මාධ්‍යයේදී වේ. පර්මැංගනේට් අයන ස්ථායි වනුයේ ආම්ලික මාධ්‍යයේදී වේ. මේ නිසා දම්පැහැති පර්මැංගනේට් අඩංගු ද්‍රාවණයක් ප්‍රබල භස්මයක් එකතු කර භාෂ්මික කළ විට ප්‍රබල භස්මයක් එකතු කර භාෂ්මික කළ විට ප්‍රබල භස්මයක් එකතු කර භාෂ්මික කළ විට O2 පිට කරමින් ඔක්සිජන් පිට කරනවා. O2 පිට කරමින් මැංගනේට් අයන මේ මෙන්න මෙයා මැංගනේට් කලින් තිබ්බ පර්මැංගනේට් දැන් මැංගනේට් MnO4 ඍණ 2 වරහන් ඇතුලේ කොළ පැහැති මැංගනේට් බවට MnO4 ඍණ 2 වරහන් ඇතුලේ කොළ පැහැති මැංගනේට් බවට ඔක්සිහරණය වේ. මැංගනේට් බවට ඔක්සිහරණය වේ. මැංගනේට් බවට ඔක්සිහරණය වේ. ලියාගන්න පුතේ ඔක ප්‍රතික්‍රියාව ලියාගන්න.
right. පැහැදිලිද කිව්ව එක? ළමයි ටික නම් ටික අඩු වේගන යනවා. හරි. රෙකෝඩින් එකක් දානවා කියලා දැනගත්තාම ඕක තමයි වෙන්නේ. හරි. පර්මැංගනේට් අයන ශාරීය මාධ්‍යයේදී මැංගනේට් බවට ඔක්සිහරණය වෙනවා. මොකද මැංගනේට් අයන ශාරීය මාධ්‍යයේදී ස්ථායීතාවයක් තියෙනවා පර්මැංගනේට්ට වඩා. right? කරන්ට් ගියා. ළමයි කරන්ට් ගියාද කට්ටියට? කට්ටිය එකපාරට අඩු. හරි. කමන්න. අපි හොට්ස්පොට් වලින් ඉන්නේ නේ. right. හරි. කමන්නේ. හොඳයි. අපි රෙකෝඩින් එකක් දානවනේ. යාළුවට පණිවිඩයක් දෙන්න මේ රෙකෝඩින් එක බලන්න කියලා. දැන් ඔන්න පර්මැංගනේට් ආම්ලික මාධ්‍යයේදී ස්ථායි බාෂ්පික කරොත් මැංගනේට් බවට පත් වෙනවා. දැන් ඊගාවට මොකද වෙන්නේ? කොළ පාට. දැන් මේ කොළ පාට මැංගනේට් බාෂ්පික මාධ්‍යයෙන් ස්ථායි වෙන්නේ. අපි දැන් බලමු මේක ආම්ලික කරොත් මොකද වෙන්නේ? හරිද? එන කොළ පැහැති මැංගනේට් අයන බාෂ්පික මාධ්‍යයේදී ස්ථායි වන නිසා කොළ පැහැති මැංගනේට් අඩංගු ද්‍රාවණයක් ප්‍රබල අම්ලයක් මගින් ප්‍රබල අම්ලයක් ඕනේ මේකට ආම්ලික කළහොත් මෙයා ප්‍රබල අම්ලයකින් ආම්ලික කරොත් right ප්‍රබල අම්ලයක් මගින් ආම්ලික කළහොත් පහත ආකාරයට ප්‍රබල අම්ලයකින් ආම්ලික කරොත් පහත ආකාරයට මෙන්න මේ වචනේ වෙන පාට පෑනකින් ලියා ගන්න. මේ වචනේ ප්‍රබල අම්ලයකින් ආම්ලික කරොත් පහත ආකාරයට මොකද වෙන්නේ? ධන 6 මොකද වෙන්නේ? ධන 7යි ධන 4යි. මොකද වෙන්නේ? ධන 7යි ධන 4යි කියන්නේ ධන 6 ඔක්සිකරණය right ධන 6 ඔක්සිහරණය. මොකද මේකට අපි කියන්නේ වෙන පාට පෑනකින් ලියා ගන්න ප්‍රබල අම්ලයකින් ආම්ලික කරොත් ද්විධාකරණයකට ලක් වී good ද්විධාකරණයකට ලක් වී මොනවද හැදෙන්නේ? මොනවද හැදිලා තියෙන්නේ? ද්විධාකරණයකට ලක් වෙලා මොනවද හැදෙන්නේ එතකොට? එකක් හැදෙනවා කළුදුඹුරු අවක්ෂේපයක් සහ දම්පැහැති ද්‍රාවණයක්. හරිද? කළුදුඹුරු අවක්ෂේපයක් සහ දම්පැහැති ද්‍රාවණය දෙකම කළුදුඹුරු අවක්ෂේපය මැංගනස් ඩයොක්සයිඩ් දම්පාට ද්‍රාවණය පර්මැංගනේට්. කළුදුඹුරු අවක්ෂේපයක් සහ දම්පැහැති ද්‍රාවණයක් සාදනු ලබයි. කළු පැහැති අවක්ෂේපයක් සහ දම්පැහැති කළුදුඹුරු අවක්ෂේපයක් සහ දම්පැහැති ද්‍රාවණයක් සාදනු ලබයි. ලියා ගන්න ප්‍රතික්‍රියාව.
හරිද? permanganate අයන දැන් මේ permanganate වල ඉඳන් කතා කරන්නේ permanganate දම් පාටයි ධන 7 ආම්ලික මාධ්‍යයේදී ස්ථායි ඒක භාෂ්මික කරොත් manganate වෙනවා ඒ manganate එක්කන ආපහු ආම්ලික කරොත් විදාකරණය වෙනවා නේ පියවරෙන් පියවර එක එක ඒවා කතා කරගෙන යන ඔක්සිකරණාංක වෙනස් වීම තමයි මේ හැම අවස්ථාවෙම වෙන්නේ හරි මේ ඔක්කොම කතා කරමු නේ හරි මේ ඔක්කොම ප්‍රැක්ටිකල් කරමු හරි මේ ඔක්කොම ප්‍රැක්ටිකල් කරමු උත්තර මතක හිටිනවා ඒක ඊගාවට අපි manganese dioxide ගැන කිව්වොත් කළුදුඹුරු manganese dioxide කියන කළුදුඹුරු බෙහෙති manganese dioxide අවක්ෂේපය ධනය කළුදුඹුරු manganese dioxide අවක්ෂේපය නැත්නම් ධනය කළුදුඹුරු manganese dioxide අවක්ෂේපය නැත්නම් ඝනය සාන්ද්‍ර HCl වල දියවි. සාන්ද්‍ර HCl වල දියවි. කළුදුඹුරු manganese dioxide ඝනය පහත පරිදි සාන්ද්‍ර HCl වල දියවි. එහෙම ලියන්නකෝ. පහත පරිදි සාන්ද්‍ර HCl වල දියවි. manganese dioxide සාන්ද්‍ර HCl වල මෙන්න මේ විදිහට දියවි. ධන 4 ධන 2ට එනවා. ලියා ගන්න පුතේ. ලියා ගන්න පුතේ. හරිද? ඔන්න manganese dioxide වල ප්‍රතික්‍රියා. මේක ඔක්කොම මතක තියාගන්න ඕනේ. හරිද? මේ manganese dioxide කළුදුඹුරු එක සාන්ද්‍ර HCl. ඒ තණුක HCl දැම්මට ඕක වෙන්නේ නැහැ. ඕකට සාන්ද්‍ර HClම දාන්න ඕනේ. හරිද? සාන්ද්‍ර HCl වල තමයි දියෙන්නේ. ඊගාවට අන්තිමට manganese වල කතා කරනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? දැන් මේ යට ඉඳන් උඩට ගේන්න Mn ධන 2. Mn ධන 2 ආයන ධන 2 ඔක්සිකරණ අවස්ථාව ඉඳන් ධන 7ට ගේන්න පුළුවන් මෙන්න මෙයාට PbO2 වලට. ඔන්න විශේෂික PbO2 වලට තමයි පුළුවන් Mn ධන 2 ආයන ඔක්සිකරණය කරන්න. ආම්ලික මාධ්‍යයේදී
mn ධන දෙක අයන ආම්ලික මාධ්‍යයේදී mn ධන දෙක අයන දම්පැහැති පර්මැංගනේට් බවට ඔක්සිකරණය කරවීම සඳහා PbO2 උච්ච ඔක්සයිඩයට PbO2 කියන උච්ච ඔක්සයිඩයට හැක PbO2 උච්ච ඔක්සයිඩයට හැකියාව තියෙනවා PbO2 උච්ච ඔක්සයිඩයට පුළුවන් හරිද PbO2 වලට පුළුවන් මේ විදිහට right PbO2 වලට පුළුවන් mn ධන දෙක අයන පර්මැංගනේට් වලට ඔක්සිකරණය කරනවා ලියා ගන්න පුතේ ඔය ප්‍රතික්‍රියාව ඔක්සිකරණාංක පරිවර්තන ලියා ගන්න පුතේ ඔක ඔය අපි කතා කරේ mn ධන දෙක පර්මැංගනේට් බවට ඔක්සිකරණය කරනවා PbO2 වලින් ක්‍රෝමියම් ධන තුන ක්‍රෝමේට් කරා ශාරී H2O2 වලින් ඒක තමයි මතක තියාගන්න mn ධන දෙක පර්මැංගනේට් කරන්න පුළුවන් ආම්ලික PbO2 වලින් ඔන්න මතක තියාගන්න ඊගාවට ඔක්සිකරණ පරිවර්තන වල අවසාන එක කෝබෝල්ට් වල ඔක්සිකරණාංක පරිවර්තන कोबाल्ट वल ऑक्सीकरणांक परिवर्तन लिया गया वल ऑक्सीकरणांक परिवर्तन कोहमद कोबाल्ट वलदी ऑक्सीकरणांक परिवर्तन वेන්නේ right कोबाल्ट वल सामान्‍ය පුතේ අපිට සුලභවම හමු වෙන්නේ कोबाल्ट ධන දෙක සහ कोबाल्ट ධන තුන ජලීය අයන තමයි සුලභවම හමු වෙන්නේ හරිනේ කියන්නේ कोबाल्ट वल सुलभवम हमुवन
सॉरी कोबाल्ट वල जलीय द्रावणेදී එහෙම නෙමෙයි कोबाल्ट වල जलीय द्रावणेදී සුලභවම හමු වනුයේ සුලභවම හමු වනුයේ कोबाल्ट ධන දෙක අයන සහ कोबाल्ट ධන තුන අයන වේ. H2O2 මගින් H2O2 මගින් H2O2 මගින් कोबाल्ट ධන දෙක අයන कोबाल्ट ධන දෙක අයන कोबाल्ट ධන තුන බවට कोबाल्ट ධන දෙක අයන कोबाल्ट ධන තුන බවට ඔක්සිකරණය කළ හැක. ඔක්සිකරණය කළ හැක. හරි නේද පුතේ? कोबाल्ट ධන දෙක අයන ධන තුනට ඔක්සිකරණය කරන්න පුළුවන් මෙන්න මේ H2O2 වලින්. හැබැයි එතනදී වැදගත් වෙන්නේ මේ භාවිත වන මාධ්‍ය අනුව. සාමාන්‍ය ඇමෝනියා මාධ්‍යයේදී මේ ඔක්සිකරණය කරොත් අර ඇමෝනියා වල ධන දෙකේ සංගත සංකීර්ණයම ඇමෝනියා වල ධන තුනේ සංගත සංකීර්ණයේ බවට පත් වෙනවා कोबाल्ट. ඒක ඇමෝනියා මාධ්‍ය H2O2. නිකන් සාමාන්‍ය ජලීය මාධ්‍යදී කරොත් ආම්ලික ජලීය මාධ්‍යදී කරොත් कोबाल्ट ධන දෙකේ එක්ව සංකීර්ණය තමයි कोबाल्ट ධන තුනේ එක්ව සංකීර්ණය වෙන්නේ. හරි නේද? ඇමෝනියා මාධ්‍යයේ වුණොත් कोबाल्ट ධන දෙකේ ඇමෝනියා සංකීර්ණය कोबाल्ट ධන තුනේ ඇමෝනියා සංකීර්ණය වෙනවා. ඒතකොට කහ දුඹුරු රතු දුඹුරු වෙනවා. නැත්තම් තැඹිලි. රතු දුඹුරු කියන්නේ තැඹිලි. හැබැයි ආම්ලික මාධ්‍යයේදී මේ ඔක්සිකරණය කරොත් कोबाल्ट ධන දෙකේ ජලීය එක්කෙනා රෝස පාට එක්කෙනා कोबाल्ट ධන තුනේ ජලීය එක්ව සංකීර්ණයේ බවට පත් වෙනවා. ඒතකොට ලා රෝස නිල් පාට වෙනවා. ඒ නිසා මේ තැන් දෙකේදීම මෙතනදී ඉන්නේ कोबाल्ट මේ දෙකේදීම कोबाल्ट ඉන්නේ ධන දෙකේ මේ දෙකේදීම ඉන්නේ कोबाल्ट ධන තුනේ වුණාට ඇමෝනියා වලදී වර්ණයයි හරි නේද? ඇමෝනියා සංකීර්ණයේදී වර්ණයි right ඊට පස්සේ ජලීය සංකීර්ණ වලදී ලැබෙන වර්ණයි වෙනස්. හැබැයි ওই දෙකේදීම වෙන්නේ ධන දෙක ධන තුන වෙන එකම තමයි. right මෙහිදී ප්‍රතික්‍රියාව සිදුවන මාධ්‍ය අණුව වර්ණ විපර්යාසය වෙනස් වේ. වර්ණ විපර්යාසය වෙනස් වේ. ප්‍රතික්‍රියා සිදුවන මාධ්‍ය අණුව වර්ණ විපර්යාසය වෙනස් වේ. right ලියාගන්න පුතේ මේ ඇමෝනීය මාධ්‍ය සහ ආම්ලික මාධ්‍ය
හරිද? ඔය දැන් ඇවිල්ලා පුතේ ධන දෙක ධන තුන කරනවනේ. ඔය ඇවිල්ලා කරේ ධන දෙක ධන තුන කරා. හරි නේද? ධන දෙක ධන තුන කරා. අපි ඉගෙන ගමු මේ ධන තුන ධන දෙක. හරිද? ධන තුන ධන දෙක කරන්න කෝබෝල්ට් වල ධන තුන ධන දෙක කරන්න පුළුවන්. ආම්ලික මාධ්‍යයේ සිංක් අයන වලින් ආම්ලික මාධ්‍යයේ SO2 අයන වලින්. හරිද? ආම්ලික මාධ්‍යයේ සිංක් වලිනුයි සිංක් අයන නෙමෙයි සිංක් ලෝහය. ආම්ලික මාධ්‍යයේ සිංක් ලෝහයටත් ආම්ලික මාධ්‍යයේ SO2ටත් පුළුවන් පුතේ කෝබෝල්ට් ධන තුන ධන දෙකට ඔක්සිහරණය කරනවා. මෙන්න මේක නම් හරිම වැදගත්. මම ඉස්සරහට කියන්නම් මේක කොයිතරම් වැදගත් වෙනවද කියලා. මම ඉස්සරහට තව ගොඩක් කියා දෙන්නම්. එමෙන්න ආම්ලික මාධ්‍යයේ සිංක් මගින්ද ආම්ලික මාධ්‍යයේ සිංක් මගින්ද ආම්ලික මාධ්‍යයේ SO2 මගින්ද පහත පරිදි කෝබෝල්ට් ධන තුන අයන කෝබෝල්ට් ධන තුන අයන කෝබෝල්ට් ධන දෙක අයන බවට ඔක්සිහරණය කළ හැක. ඔක්සිහරණය කළ හැක. ඔක්සිහරණය කළ හැක. ලියාගන්න කියෝ. ලියාගන්න ළමයෝ. කෝබෝල්ට් ධන තුන කෝබෝල්ට් ධන දෙකට ඔක්සිහරණය කරන්න පුළුවන්. ධන තුන ධන දෙකට ඔක්සිහරණය කරන්න පුළුවන්. දැන් මෙන්න මේ හැකියාව වෙන්න හේතුව තමා පුතේ මෙන්න මේ හැකියාව තියෙන්න හේතුව තමා අපි මේ කතා කරන ආම්ලික මාධ්‍යයේ තියෙන සිංකුයි ආම්ලික මාධ්‍යයේ තියෙන SO2 කියන මෙන්න මේ දෙන්න හොඳ හරිද හොඳ ඔක්සිහාරක යාර පුතේ හොඳ ඔක්සිහාර අපිට රසායන විද්‍යාවේ හම්බ වෙන හොඳ ඔක්සිහාරක දෙන්නෙක් තමයි මේ දෙන්නේ. කියන්නේ යාට පුළුවන් ඔක්සිහරණය කරනවා. ඔය දෙන්නට පුළුවන් කියන්නේ. මීට හේතුව චූටි වෙලාවක් ගන්න. මීට හේතුව ආම්ලික සිංක් සහ ආම්ලික SO2 යනු ආම්ලික සිංක් සහ ආම්ලික SO2 යනු හොඳ ඔක්සිහාරක වීමයි. හොඳ ඔක්සිහාරක ආම්ලික සිංක් ආම්ලික SO2 හොඳ ඔක්සිහාරක ආම්ලික සිංක් සහ ආම්ලික SO2 හොඳ ඔක්සිහාරක
හොඳ ඔක්සිහාර. දැන් මෙන්න මේ හොඳ ඔක්සිහාරක මේ ආම්ලික සිංක් ආම්ලික SO2 මේ කෝබෝල්ට් ධන 3 කෝබෝල්ට් ධන 2 කරන්න වගේම හරිද පුතේ මේ කෝබෝල්ට් ධන 3 කෝබෝල්ට් ධන 2 කරන්න වගේම මේ හොඳ ඔක්සිහාරක කියන ආම්ලික සිංක් සහ ආම්ලික SO2 භාවිතා කරන්න පුළුවන් මේ Fe ධන 3 Fe ධන 2 කරන්න මේ ඔක්සිහාරක ඊපස්සේ කොපර් ධන 2 කොපර් ධන 1 කරන්න. හරි නේද? මෙන්න මේ වගේ වට භාවිතා කරන්න පුළුවන් මොනවද? ආම්ලික සිංක්, right? සිංක් H+ එහෙම නැත්නම් SO2 H+. මෙතන තියෙනවා. සිංක් H+ එහෙම නැත්නම් SO2 H+. ඔක හරි වැදගත්. ඔක්සිහරණය කරන්න භාවිත කරන්න පුළුවන්. right? ඔක්සිහරණය ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔක්සිහරණය වෙනවා නම් ඔක්සි කාරක නෙවෙයිද? right? ඔක්සි ඒ කියන්නේ මේවා හොඳ ඔක්සිහාරක. එතකොට ඔක්සිකරණය වෙනවා. ඔක්සිහරණය වෙනවා නම් ඔක්සිකාරක නෙවෙයි. ඒ කියන්නේ දිනෙත්ම මේ අහන්නේ මොනවා කරද? මම මේ කියන්නේ ආම්ලික සිං SO2 කියන්නේ හොඳ ඔක්සිහාරක. එයාලා ඔක්සිකරණය වෙනවා. හරිද? මෙතන ඔක්සිහාරක කියලා අදහස් කරේ දිනෙත්ම ආම්ලික සිං ආම්ලික SO2 එයාලා හරිද? එයා එහෙම නේද සටහනේ මන් දින්නේ. මේට හේතුව ඒවා හොඳ ඔක්සිහාරක එහෙම නෙවෙයි. මෙතනදී ඔක්සිහාරක වෙන්නේ ආම්ලික සිං ආම්ලික SO2. හරි නේද? right? එහෙම ලිවෙන්නේ right. හරි. එහෙනම් අපි සටහන අවසානයේ මේ විදිහට සම්පූර්ණ කරගන්න. ආම්ලික සිංක් සහ ආම්ලික SO2 වල අපි හැම ලියමුකෝ. එතකොට ගොඩක් නිරවුල්නේ. ආම්ලික සිංක් සහ ආම්ලික SO2 වල මෙම හොඳ නැත්නම් එහෙම ලියමු හොඳ ඔක්සිහාරක හැකියාව නිසා ඔක්සිහාරක හැකියාව නිසා විශ්ලේෂණ රසායනයේදී විශ්ලේෂණ රසායනයේදී Fe ධන 3 Fe ධන 2 බවට ඔක්සිහරණය කර ගැනීමටත් ඔය සුලභවම භාවිතම අවස්ථාවන් දෙන්නේ. කොපර් ධන 2 කොපර් ධන 1 බවට ඔක්සිහරණය කර ගැනීමටත් යොදාගත හැකියි. ලියා ගන්න පුතේ මේ ටික ලියා ගන්න. මේක මෙහිම දෙන්න හේතුව තමයි ඒක හරි වැදගත්. ඒක හරිම වැදගත් කියන එකක්. මේක මකනවා හරි නේද? පුතේ ලියාගෙන ඉවරයි නේද? තව ලියනා ඉන්නවද? මේක දෙන්න හේතුව මෙන්න මෙහෙමයි පුතේ. මේක ඕන තරම් විභාග
ප්‍රශ්න මේවෙන් ඇවිල්ලා තියෙනවා. හරි ඕනතරම් විභාග ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. මොකද්ද? දැන් මෙහෙම හිතන්නකෝ. ජලීය ද්‍රාවණයක් තියෙනවා. right? ජලීය ද්‍රාවණයක් තියෙනවා. මේකේ තියෙන්නේ Fe ධන 2යි Fe ධන 3යි. දැන් ඔයාලා හිතන්නකෝ මේක ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය කරා කියලා මේ ද්‍රාවණය. ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය කරා. කවුද එතකොට මෙතනදී අනුමාපනය වෙන්නේ? Fe ධන 2යි ධන 3යි දෙකම තියෙනකොට එතකොට මේ පර්මැංගනේට් කියන්නේ ඔක්සිකාරකයක් නේ පුතේ. ඒතර පර්මැංග හොඳට අහගන්න මම මේකට සටහනක් දෙන්නේ නැහැ. හොඳට අහගන්න. පර්මැංගනේට් කියන්නේ ඔක්සිකාරකයක් නේ. එතකොට මෙතනදී පර්මැංගනේට් වලින් ඔක්සිකරණය වෙන්නේ මෙන්න මේ Fe ධන 2 විතරයි. Fe ධන 3 අනුමාපනයකට ලක් වෙන්නේ නැහැ. හරිනේ? Fe ධන මේ ප්‍රතික්‍රියාව වෙන්නේ මෙන්න මේ ටික විතරයි ප්‍රතික්‍රියා කරන්නේ. හැබැයි දැන් මෙන්න මෙහෙම දෙයක් කරා කියලා හිතන්නකෝ. මෙතනදී මෙහෙම දෙයක් කළා. මොකද්ද? මේ ද්‍රාවණයක් තියෙනවා. ඒකේ Fe ධන 2ක් තියෙනවා. හරිද? Fe ධන 3ක් තියෙනවා. ඊට පස්සේ මේක තුලින් ආම්ලික SO2 බුබුලනය කරනවා. මේක තුලින් SO2 බුබුලනය කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මේ Fe තිබ්බ Fe ධන 2 එහෙම්ම තිනකොට මේ Fe ධන 3ක් හරි මෙතන තියෙනවානේ Fe ධන 3 මේ Fe ධන 3ක් තියෙනවා. එතකොට මෙන්න මෙතන තිබ්බ Fe ධන 3 මේ SO2 වලින් Fe ධන 2 වෙනවා. දැන් අපි අර විදිහටම අනුමාපනය කරනවා කියලා හිතන්නකෝ. ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය. දැන් මොකද වෙන්නේ? දැන් පර්මැංගනේට් මෙන්න මේ Fe ධන 2කටත් යනවා. මෙන්න මේ Fe ධන 3කටත් යනවා. දෙකටම යනවා. මේ කිව් එක තේරුණාද? ඒක ටිකක් සංකීර්ණ කතාවක් නේ මේකේ භාවිතය මේ කිව් විදිහට. Fe ධන 2යි. එතකොට Fe මොනවා හරි ද්‍රාවණයක තියෙන Fe ධන 2 Fe ධන 3 හඳුනා ගන්න ප්‍රැක්ටිකල් එකක් මම මේ කියන්නේ. මේක ප්‍රැක්ටිකල් එක. එතකොට කරන්නේ Fe ධන 2යි ධන 3යි දෙකම තියෙන ද්‍රාවණයක් තිබ්බොත් ඉස්සල්ලාම පර්මැංගනේට් වලින් අනුමාපනය කරනවා Fe ධන 2 ටික ලැබෙනවා. ඊට පස්සේ ඒක තුලින් SO2 බුබුලනය කරාම අර Fe ධන 2 හැම තියෙනකොට Fe ධන 3ක් ධන 2 වෙනවා. දැන් පර්මැංගනේට් වලින් අනුමාපනය කරනකොට තිබ්බ Fe ධන 2යි අලුතෙන් හැදිච්ච Fe ධන 2යි දෙකටම යනවා. එතකොට ඔයාලා හිතන්නකෝ මෙතනදී වැය වෙච්ච පරිමාව V1 කියලා. මෙතනදී වැය වෙච්ච පරිමාව V2 කියන්නකෝ. මෙන්න මේ V2ගෙන් V1 අඩු කරොත් අපිට එන්නේ මෙන්න මේ Fe ධන 3ෙන් ධන 2 වෙච්ච ප්‍රමාණය අනුමාපනයට. බරපතල කතාවක් කිව්වේ තේරුණාද ඒක? බරපතල කතන්දරයක් මේ කිව්වේ. කෙලින්ම විභාග ලකුණු 75ක ගාණක් දෙනවා මේක. විභාග ලකුණු 75ක ගාණක් දෙන්න පුළුවන් මම මේ කිව්ව සරල කතාව. හරිද? 9 වෙනි ප්‍රශ්නේ B කොටස. හරිද? 9 වෙනි ප්‍රශ්නේ B කොටස. ඔන්න ඒක ආපහු පාරක් කියා දෙන්න කියලා තියෙනවා. කියා දෙන්න. හොඳයි. දැන් මොකද්ද? උඩ තියෙන එක බලන්න. ද්‍රාවණයක් තියෙනවා Fe ධන 2යි ධන 3යි දෙකම තියෙනවා. ද්‍රාවණයක් තියෙනවා මුලින් ඉඳන් උඩ ඉඳන් මම මේ කියන්නේ. ද්‍රාවණයක් තියෙනවා Fe ධන 2යි ධන 3යි දෙකම තියෙනවා. Fe ධන 2යි ධන 3යි දෙකම තියෙන ද්‍රාවණයක් තියෙනවා. මේ ද්‍රාවණය ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය කරනවා. ඒතර ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය වෙන්නේ Fe ධන 2 විතරයි. එතකොට වැය වෙනවා V1 පරිමාව. හරිද? එතකොට වැය වෙනවා V1 පරිමාව කා. එතකොට මේ Fe ධන 2 වැය වෙන්න තමයි ඒක වැය වෙන්නේ. එතකොට මේ V1 පරිමාව අරගෙන මෙයාගේ සාන්ද්‍රණ අරගෙන මවුල දාන අරගෙන ස්ටොයිකියෝමෙට්‍රික ප්‍රතික්‍රියාව දිහා Fe ධන 2 හොයාගන්න පුළුවන්. එතකොට ඒකෙන් Fe ධන 2 විතරයි. Fe ධන 3 හොයාගන්න තාම බෑ. ඊට පස්සේ ඒ සමාන පරිමාවක් අරගෙන එතනත් Fe ධන 2යි ධන 3යි දෙකම තියෙනවා. ඒ සමාන පරිමාවක් අරගෙන ඒක තුලින් යවනවා ආම්ලික SO2. ඒක තුලින් යවනවා ආම්ලික SO2. එතකොට ඒක තුලින් ආම්ලික SO2 යවනකොට අර Fe ධන 2 ටික එහෙම්ම තියෙනවා ඔය කොළ පාටින් තියෙන. හැබැයි ඊට අමතරව මෙතනදි වෙනවා ඔය ලානින් පාටින් තියෙනවා වගේ Fe ධන 3 ටිකක් ආපහු Fe ධන 2 වෙනවා. දැන් එතකොට මේ කියන ද්‍රාවණේ Fe ධන 2 ආකාර දෙකකට තියෙනවා. මොකද්ද? තිබ්බේ Fe ධන 2යි Fe ධන 3ෙන් හැදිච්ච Fe ධන 2යි කියන දෙකම තියෙනවා. දැන් ආම්ලික පර්මැංගනේට් වලින් අනුමාපනය කරනකොට මේ තිබ්බේ Fe ධන 2ක් වැය වෙනවා. අලුතෙන් හැදිච්ච Fe ධන 2ක් වැය වෙනවා. ඒකට වැය වෙනවා V2.
දැන් කොහොමත් පුතේ මේ තිබ්බේ v ධන දෙකට වැය වෙන්නේ මේ v1 පරිමාවමනේ. තිබ්බේ v ධන දෙකට වැය වෙන්නේ v1 පරිමාවමනේ. එතකොට මෙන්න මේ v2කින් මෙන්න මේ v1 අඩු කරාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් මේ අලුතෙන් හැදිච්ච f ධන දෙක හෙවත් f ධන තුනෙන් හැදිච්ච f ධන දෙකට වැය වෙන පර්මැංගනේට් ගන්න පුළුවන්. තේරුණාද කියන්නේ? එතකොට මේකේ SO2 බුබුලණය කරනවා කිව්වහම අපි ඒ බුබුලණය කරාම ප්‍රතික්‍රියා කරලා ඉවත් වෙනවා. ඊට පස්සේ මේක අර SO2 ටිකක් ඉතුරු වෙනවනේ. ඒක හරි. ෂෙහාර අහන එක හරි. SO2 බුබුලණය කරාම මේක SO2 යම් ප්‍රමාණයක් ඉතුරු වෙන්න පුළුවන්. හරි. ඒ SO2 ප්‍රමාණයක් ඉතුරු වුණා නම් අපි අර ඉතුරු වෙලා තියෙන SO2 අපි සලකනවා මේ ද්‍රාවණයේ දිය වෙච්ච SO2 ටික නොසලකා හරිනවා. එහෙම නැත්නම් SO2 සියල්ල පද්ධතියෙන් ඉවත් වෙනවා කියලා සලකන්න ඕනේ. ඒක හරි. මොකද එහෙම නැතුනොත් අර ඉතුරු වෙච්ච SO2 ටිකක් හරි. ඉතුරු වෙච්ච SO2 ටිකත් ආපහු මේ ඔක්සිකරණය වෙනවා. මේ පර්මැංගනේට් වලින් අනුමාපනය වෙනවා. හැබැයි ආම්ලික මාධ්‍ය SO2 බුබුලණය කරාම SO2 විදිහට ඉතුරු වෙන්නේ නැහැ ද්‍රාවණේ. හරි නේද? මොකද හේතුව ආම්ලික මාධ්‍යයකදී හැමතිස්සෙම මොකද SO2 ජලීය ද්‍රාවණේ ඉතුරු වෙන්න ඕනේ පුතේ සල්ෆයිට විදිහටනේ. ඒ සල්ෆයිට ආම්ලික මාධ්‍යයේදී නිකම්ම ආපහු SO2 හදලා පිට වෙනවා. ඉතින් ඒ නිසා ආම්ලික මාධ්‍යයේදී SO2 බුබුලණය කරා කියලා පද්ධතියේ සැලකිය යුතු ලෙස SO2 ඉතුරු වෙන්නේ නැහැ පුතේ. ඒ කිව්ව එක හොඳයි. අහපු එක හොඳයි. හැබැයි අරක අපිට පොයින්ට් එකක් විදිහට තියෙනවා. පැහැදිලිද ෂෙහාර? මොකද සල්ෆයිට දැන් SO2 ආම්ලික මාධ්‍යයේදී ඉතුරු වෙන්න ඕනේ සල්ෆයිට විදිහටනේ. නෑ සල්ෆයිට ආම්ලික මාධ්‍යයේදී ඉතුරු වෙන්නේ නැහැ. සල්ෆයිට එකට අම්ලයක් දාපු ගමන් ආයි SO2 පිට වෙනවා. එහෙනම් ආම්ලික මාධ්‍යයේදී SO2 බුබුලණය කරනකොට SO2 පද්ධතිය එහෙම සැලකිය යුතු විදිහට රැඳෙන්නේ නැහැ. එහෙනම් ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මේකට පරීක්ෂණයට බාධාවක් වෙන්නේ නැහැ ලොකු. හරිද? පැහැදිලිද? හොඳයි. ඒක අහපේක හොඳයි. ඒ හිතන විදිය හරි හොඳයි. හරි වටිනවා. දැන් මේක කිව් එක තේරුම් නැත්නම් මම මේක රෙකෝඩින් එක මම දවසකින් දෙකකින් කොහොම හරි අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් කරාට පස්සේ මේක ආපහු තව පාරක් හිතන්න. දැන් ඊළඟ විභාගයේ ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම මේකෙන් හැදෙන්න පුළුවන්. හරි. ඊළඟ විභාගයේ ප්‍රශ්නයක් සම්පූර්ණයෙන්ම හැදෙන්න පුළුවන්. හරි. හොඳයි. අද පුතේ අපි අදින් ඩී ගොනුව සම්පූර්ණයෙන්ම ඉවර වෙනවා. අදින් ඩී ගොනුව ඉවරයි. ඒ කියන්නේ අපේ ඇත්තටම ඉනෝගනික් ඉවරයි හා සමානයි. තව අපිට කර්මාන්ත පරිසරය ඒ ටික විතරයි ඉනෝගනික් වලට සම්බන්ධයි. ඒකත් ඉනෝගනික් ප්‍රශ්නේ වෙනමනේ කර්මාන්ත පරිසරය. ඇත්තම ගත්තොත් ඉනෝගනික් ඉවරයි. අපිට තව පොඩි කොටසක් තියෙනවා ඉනෝගනික් වල. මොකද IUPAC නාමකරණය. IUPAC නාමකරණය අපි ඊගාවට ලබන සතියේ කරමු. හරි. IUPAC නාමකරණය ලබන සතියේ කරමු ඉනෝගනික් වල. එතකොට ඒ ටික කරාම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා ඉනෝගනික්. ඊට පස්සේ අපි සමතුලිතතාවයේ ෆිසිකල් පටන් ගන්නවා. ඉතින් අපේ සිලබස් ඉතින් දැන් ඇත්තටම සැලකිය යුතු ලෙස ඉවරයි. ඉනෝගනික් අපි සම්පූර්ණයෙන්ම කරලා ඉවරයි. හරිද? ඕගනික් වල 40ක් විතර අපි කරලා ඉවරයි. තව ඕගනික් 60ක් විතර තියෙනවා. ඊට පස්සේ අපිට තියෙන සමතුලිතතාවය ටික ඉවර කරගන්න විතරයි. මේ සමතුලිතතාවය ටික ඉවර කරගත්තාම අපි සිලබස් එක ඉවරයි. මොකද දැන් ඔයාලා සිලබස් ඉවර වෙගෙන යන්න ඕනේ නේද? හරිද? සිලබස් ඉවර වෙගෙන යන්න ඕනේ. මොකද අගෝස්තු වල නැතත් ඔක්තෝබර් නොවැම්බර් වෙනකොට හරි ඔයාලට විභාග තියෙනවා. ඔයාලට විභාගයෙන් ගොඩාක් කල් වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි පේපර් ක්ලාස් එකකට දැන් ඊගාට ලෑස්ති වෙන්න ඕනේ. ලබන මාසේ පළවෙනි සතියේ ඉඳන් ඉස්කෝලේ පටන් ගත්තේ නැත්නම් ලබන මාසේ පළවෙනි සතියේ ඉඳන් බ්‍රහස්පතින්දා උදේට අපි අර කතා කරගත්ත විදිහට පේපර් ක්ලාස් එක තියෙනවා. හරිද? පේපර් ක්ලාස් එක තියෙනවා. ඒ විදිහට කරමු. හරි. එහෙනම් ආපහු වැස්සකුත් පටන් ගන්නවා. අපි අදට පන්තිය නවත්තනවා. සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා.